ආයු වැඩේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. අපි ලෝකය පාලනය කරන්නයි හිතුවේ, පාලනය කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතුවා. හැබැයි මේ වෙනකොට ලෝකයට සබාදහම එහෙම නැත්නම් ලෝකයේ රිද්මය පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. අද වෙනකොට ලෝකයේ ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 16 ඉක්මවල ගිහිල්ලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව අද උදෑසන වෙද්දී යාවත් කාලීන කරනවා, අප්ඩේට් කරනවා. කෝටි 16ක් ඉක්මවල ගිහිල්ලා තියෙනවා ලෝකයේ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය මේ වෙනකොට. 16 කෝටි 3,06,558ක් ලෝකේ වැසියන්, ගෝලීය වැසියන් කොවිඩ්-19 වෛරසයට ගොදුරු වෙලා තියෙනවා. එයින් මිලියන 3.3ක්, ඒ කියන්නේ 33,30,343ක් මියදීලා තියෙනවා. 16 කෝටි 3,06,558ක්. කෝටි 16ක් කියලා කියන්නේ මිලියන වලින් ගත්තොත් 160ක්. සාමාන්‍යයෙන් ලෝකේ ජනගහනය බිලියන 7.9ක්. බිලියනයක් කියලා කියන්නේ මිලියන 1000ක්. එහෙම ගත්තම ලෝකේ ජනගහනය මිලියන වලින් ගත්තොත් 7,900ක්. 7,900න් 160ක් මේ වෙනකොට ආතුරයි කොවිඩ්-19. මිලියන 7,900ක් වෙන ලෝක ජනගහනයෙන් මිලියන 160ක් ආතුරයි කොවිඩ්-19. ලෝකයට තවම පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා කොවිඩ්-19 වසංගතය. ඉන්දියාව තමයි තවදුරටත් ලෝකෙට නරක පුවත් ගෙනියන රට බවට පත් වෙලා තියෙන කොවිඩ්-19 වසංගතය පිළිබඳව ඊ දවසට ලෝපුරා සමස්ත ආසාදිතයන් වාර්තා වෙනවා 6,96,697ක්. 6,96,697ක් වාර්තා වෙනවා. එයින් 3,48,529ක්ම ඉන්දියාවෙන් වාර්තා වෙන්නේ. 3,48,529ක්ම ඉන්දියාවෙන් වාර්තා වෙන්නේ. එතකොට මරණ ඊයේ දවසට වාර්තා වෙනවා ලොව 12,908ක්. 12,908ක් වාර්තා වෙනවා. එයින් 4,200ක්ම ඉන්දියාවෙන් වාර්තා වෙන මරණ. ඉන්දියාවේ මේ වාර්තා වෙන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් හැබෑවටම සිද්ධ වෙනවා කියලා දැන් ලෝක ජනමාධ්‍ය හොයාගෙන තිබෙනවා. ඒ ගැන වාර්තාත් පළ වෙන්න පුළුවන්. ඔබ දකිනව සමාජ මාධ්‍ය වලින්, ජාතික මාධ්‍ය වලින් ඉන්දියාවේ අර ශුද්ධ වූ ජලයෙන් පිරුණු ගංගාවල් අශුද්ධ වූ මලමිනී වලින් පිරලා තියෙන අන්දම. ඒ නිසා ලෝකයට ඉන්දියාව ගෙනියන අසුබ පණිවිඩය ඒක ලෝකයේම පණිවිඩය නොවේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි සූදානම් අද දවසේ මේ මාසේ 12 වෙනිදා ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්වල විමසන්න මොනවද තියෙන්නේ කියලා. ඊයේ දවසේ වෙද්දී වාර්තා වුණා ප්‍රධාන සිරස්වල අතරේ පළාත් අතර සංචරණ සීමා පැනවුණා කියලා. පළාත් අතර සංචරණ සීමා පනවල ඒකත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා විශේෂඥ වෛද්‍යවරුන් කියනවා. දිස්ත්‍රික් අතර සංචරණ සීමා අත්‍යවශ්‍යයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න කරන ප්‍රකාශයයි අද පුවත්පත නිදර්ශනයේ වික්‍රමසිංහගේ වාර්තාවක් විදිහට ප්‍රධාන සිරස්වලේ හැටියට යොදාගෙන තිබෙන්නේ. රට තුළ කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය මේ වන විට ශීඝ්‍ර ලෙස ඉහළමින් පවතින බවට පර්යේෂණාගාර වාර්තා සනාථ කරන බවත්, ඒ අනුව දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැනවීම මේ අවස්ථාවේදී අත්‍යවශ්‍ය බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය අවධාරණය කර තිබෙන බව අද පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ බවට පත් වෙනවා. සිලොන් ටුඩේ පුවත්පතත් මේ කාරණාවම යම් ඉඟියක් එක්ක පළ කරනවා. ඉන්ටර් ඩිස්ට්‍රික්ට් ට්‍රැවල් රෙස්ට්‍රික්ෂන් සූන් ඉක්මනින්ම දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පැනවීමට නියමිත බව වාර්තා කරනවා. චාමර අමරසූරියයි මේ වාර්තාව ගෙන එන්නේ. කොරෝනා බහුල පැතිවල දිස්ත්‍රික් සංචරණ සීමා. චාමර අමරසූරියගේ වාර්තාව අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ බවට පත් වෙනවා. හැඳුනුම්පත් අංකය අනුව නිවෙසින් බැහැර යාමේ ක්‍රමවේදයකුත් එයි කියලා මව්බිම් පුවත්පත කියනවා. යනුව කොරෝනා බහුල පැතිවල දිස්ත්‍රික්ක අතර එහා මෙහා යාම් ඉතා ඉක්මනින්ම තහනම් කිරීමට සීමා පැනවීමට නියමිත බව ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහත්මියට දක්වමින් අද මව්බිම් පුවත්පත සහ සිලොන් ටුඩේ පුවත්පත ප්‍රධාන සිරස්වලේ හැටියට වාර්තා කරනවා. අපි උත්සාහ ගන්නවා එතුමව දුරකථනයෙන් සම්බන්ධ කරගන්න කොහොමද මේ තීන්දුව කවද විතර ක්‍රියාත්මක වෙයිද කියන කාරණාව පිළිබඳව. ඒ අතර දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ මහින්ද අලුත්ගෙදර සහ උපාලි කරුණාරත්නයි අද වාර්තා කරන්නේ සංචරණ සීමා කැඩුවොත් අපරාධ නීතියෙන් දඩුවම්. සංචරණ නීති කැඩුවොත්
අපරාධ නීතියෙන් දඩුවම් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා සඳහන් කරනවා. අද එතුමා තමයි 7 වෙනි පැයට එන්නේ. ඒ නිසා මේ කාරණා ගැන දැනගන්න පුළුවන්. ඇයි සිවිල් නීති යටතේ නැතුව අපරාධ නීති යටතේ දඩුවම් කරන්න කියලා. දිව ඉන පුවත්පතේ සිරස්තලයත් එක වචනකිනුයි වෙනස් වෙන්නේ දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. සමන් ගමගේ තමයි දිව ඉන පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන්නේ. සංචරණ සීමා කැඩුවොත් දැඩි දඬුවම්. අර දිනමින පුවත්පත කිව්වේ අපරාධ නීති යටතේ දඬුවම් පමුණුවනවා කියලා. සංචරණ සීමා කැඩුවොත් දැඩි දඬුවම් කියලා සමන් ගමගේ දිවයින පුවත්පතට වාර්තා කරනවා. හොරපාරෙන් ගියොත් අපරාධ නීති යටතේ ක්‍රියාමාර්ග අනුසිරස්සලයක් හැටියට වාර්තා කරනවා. විනෝද ගමන්, චාරිකා, නෑ ගමන් ඒ මොනවත් බෑ. සුරාසැල් හවස 6 සිට වැසෙනවා. තමන්ගේ රාජකාරී හැඳුනුම්පත අවභාවිත කරන්න එපා. මේ රාජකාරී හැඳුනුම්පත දුන්නා කියලා ඒක අවභාවිත කරලා පළාත් අතර සංචරණය සීමා කරන්න රැස්සි වෙන්න එපා. අත්‍යවශ්‍ය රාජකාරී සඳහා වෙනත් පළාතකට ආවොත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ පොලිසිය දැනුවත් කළ යුතුයි. ඒ අතරේ හේමන්ත රන්දුණු මුල් පිටුවේම වාර්තා කරනවා දිවෙන පුවත්පතේ හෙදියන් 243කට කොරෝනා කොළඹ ජාතික රෝහලේ 27කට ආසාදිතයි. මේ අතරේ හෙදියන් 243ක් කොවිඩ් ආසාදිතයන් අතර ඉන්නවා. එයින් 27 දෙනෙක් කොළඹ ජාතික රෝහලේ කියලා කොළඹ ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිණී පුෂ්පාරාම්‍යානි සොයිස මහත්මිය දිවෙන පුවත්පතට සඳහන් කර තිබෙනවා. 1820 අද වගේ දවසක තමයි මේ මාසේ 20 වෙනිදාවක තමයි ෆ්ලොරන්සි නයිටින්ගේල් උපත ලබන්නේ. ඒ නිසා අද හෙද දිනේ දවසේ අපි වාර්තා කරනවා කනගාටු වෙනවා 243ක් හෙදියන් කොවිඩ් ආසාදිතයන් බවට පත් වී තිබෙන බව. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට යනවා සංචරණ නීති රකින්න පොලිසිය සහායට හමුදාවත්. පොලිසිය නිවාඩුත් අවලංගුයි. එවැගේම කුලී රථවල දෙදෙනෙකු පමණයි. නිමන්ති රණසිංහ සහ ඉන්දිකා රාමනායකයි ප්‍රධාන සිරස්තලය ලංකාදීපයට වාර්තා කරන්නේ. පළාත් අතර පනවා ඇති සංචරණ සීමා කඩ කරන පුද්ගලයන් සම්බන්ධ සොයා බැලීම සඳහා පොලිසිය ත්‍රිවිධ හමුදාව සමග එක්ව කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා ඊයේ පවසා තිබෙන බව අද ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලයේ හැටියට වාර්තා කරනවා. අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය උදේජීවේක නායකයා වාර්තා කරන්නේ වැළඳුණු 70%කට රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේ නැහැ. ඒ කියන්නේ සමහර විට මේ මොහොතේදී රෝග ලක්ෂණ පෙන්눔 නොකරන ඔබත් මමත් ආසාදිතෙක් වෙන්නත් පුළුවන්. 5%කට හදිසි ප්‍රතිකාර, 17%කට ඔක්සිජන් ඕනේ. වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් 17%කට පමණ ප්‍රමාණයකට ඔක්සිජන් ලබා දීමේ අවශ්‍යතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති කොවිඩ් තාක්ෂණික කමිටුවේදී අනාවරණ වී තිබෙනවා. වැළඳුණු 70%කට කොවිඩ් ලක්ෂණ නැහැ කියලා කියන්නේ රෝග ලක්ෂණ නොපෙන්නපු අය PCR පරීක්ෂණ කළාම තමයි වාර්තා වෙන්නේ ඔවුන්ට COVID-19 ආසාදනය වෙලා කියලා. ඒ නිසා මේ PCR පරීක්ෂණවල ප්‍රතිඵල ප්‍රමාද වීම සහ සංචරණ සීමා නිසි මොහොතදී පැනවීම ඉතාමත්ම වැදගත් වෙන්නේ තමන්ට රෝගිය වැළඳිලා නැහැ. තමන් නිරෝගී පුද්ගලයෙක් කියලා හිතාගෙන මේ 70%ක් දෙනා එහා මෙහා යන්න ඉඩ තියෙනවා. ඔවුන් වාහකයන් බවට පත් වෙනවා. ඒ නිසා උදේජීව ඒකනායක අරුණ පුවත්පතට වාර්තා කරන පුවත වැදගත් වෙන්නේ විශේෂයෙන්ම gedara ඉන්න ඔබට මට. වැළඳුණු 70%කට කොවිඩ් රෝග ලක්ෂණ නැහැ. වැළඳුණු අයගෙන් 5%කට හදිසි ප්‍රතිකාර ඕනේ. ඒ වගේම 17%කට ඔක්සිජන් ඕන කියලා අද වාර්තා කරනවා අරුණ පුවත්පත. මේ අතරේ අපි ජාතික පුවත්පත් වාර්තා කරන සිසු පුවත්වලට අවධානය යොමු කරන්න කැමති. දැන් වැළඳුණු 70%කට කොවිඩ් රෝග ලක්ෂණ නැහැ කියලා කියනවනේ. ඒකත් එක්කම එහෙමනම් දැන් ඔබට මේ රෝග ලක්ෂණ නොතිබුණා වුණත් රෝග ලක්ෂණ මොනවද කියලා දැනගන්න එක වටිනවනේ. රෝග ලක්ෂණ මොනවද කියලා දැනගන්න එක වටිනවා. මොකද සමාජ මාධ්‍ය වලින් විවිධ දේවල් මේ දවස්වල එහා මෙහා යනවා, උවමාරු වෙනවා. ඒවා මනුස්සකමට ෂෙයා කරගන්නවා අනිත්‍යයත් එක්ක. හැබැයි මේ කියන කාරණා ඇත්තද? මේ රෝග ලක්ෂණ ගැන, බෙහෙත් ගැන කියන කතා ඇත්තද නැත්තද කියලා විමසන්න විමසිල්ලෙන් ඉන්න ඕනේ. හොඳම දේ තමයි විශේෂඥ වෛද්‍යවරු මේ සම්බන්ධයෙන් කියන කාරණා ගැන අවධානය යොමු කරන එක. ඒ නිසා රට තුල කොහොමද කොවිඩ් රෝගීන් වාර්තා වෙන්නේ මේ කාරණා කියන්න කලින් අපි මේ විශේෂඥ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහත්මයා කියනවා කොරෝනාවෙන් බේරෙන්න ක්‍රම 6ක්. කොරෝනාවෙන් බේරෙන්න ක්‍රම 6ක්. උණ, කැස්ස, උගුර වේදනාව, ඇඟපත වේදනාව, ගඳ සුවඳ නොදැනීම රෝග ලක්ෂණ ප්‍රධාන වශයෙන් ආචාර්ය චන්දිම ජීවන්දර මහත්මයා සඳහන් කරනවා. ඊට අමතරව කොරෝනා මර්ධන එන්නතක් ලැබෙනවා නම් මුල්ම කාරණාව තමයි කොරෝනාවෙන් බේරෙන උපක්‍රම 6ක් ගැන කියනෝනේ. එයින් කරන්න පුළුවන් හොඳම දේ තමයි එන්නත ලබා ගන්න එක. විශේෂඥ වෛද්‍ය ජීවන්දර මහත්මයා කියනවා එක එන්නත් ගන්න විමසමින් ඒවා එනකම් බලාගෙන ඉන්න එපා. ලැබිලා තියෙන එන්නත ඉක්මනට ගන්න. එහෙම නොකළොත් ඔබගේ ජීවිතේ නැති වෙන්න පුළුවන් කියලා එතුමා අවධාරණය කරනවා. ඒක මොකද්ද මේ ක්‍රම 6?
කොරෝනා මර්ධන එන්නතක් ලැබෙනවා නම් ඒ ලැබෙන මුල් අවස්ථාවේදී ලබා ගැනීම, මුව ආවරණ නිවැරදිව පැළඳීම, පුද්ගලයන් අතර අඩි 6ක පරතරයක් තබා ගැනීම, දෑත් සබන් යොදා නිවැරදිව සේදීම සහ විෂ බීජ නාශක දියර වලින් සේදීම, සෙනඟ විශාල වශයෙන් රැස්වන ස්ථානවලට නොයෑම සහ අත්‍යවශ්‍ය කාරණයකට එහෙම යන්න සිද්ධ වෙනවා නම් නියමිත වෙලාවට වඩා විනාඩි 15කට කලින් ආපහු එන්න. ඒ කියන්නේ ගත කරන කාලේ විනාඩි 15ක්වත් අඩු කරගන්න අවම වශයෙන් යන්න අත්‍යවශ්‍යම කාරණාවක් තියෙනවා නම් විතරක් එළියට යන්න. ඒ ගියත් රැඳෙන්න ඕනේ කාලයට වඩා විනාඩි 15කට කලින් එන්න උත්සාහ ගන්න. ඒ වගේම තමන්ට සැක යම් රෝග ලක්ෂණයක් තිබෙනවා නම් හැකි ඉක්මනින් PCR පරීක්ෂණය කරන්න. ඒ වගේම සමාජිකයන්ගෙන් ඈත්ව පවුලේ කටයුතු කරන්න කියන මේ කාරණා 6 කොරෝනාවෙන් බේරීම සඳහා මේ උපක්‍රම 6 වැදගත් බව සඳහන් කරන ආචාර්ය චන්දිම ජීවන්දර මහත්මයා. ඊළඟට අද අරුණ පුවත්පතේ ඇතුල් පිටුවක තියෙනවා මේ නිවසේ ආසාදිතයෙකු සිටී නම් මොකද කරන්න ඕනේ. නිවසේ ආසාදිතයෙකු සිටී නම් මොකද කරන්න ඕනේ. වරුණි පෙරමුණයි මේ උපදෙස් ටික ගොනු කරන්නේ. මොකද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයා හදිසි ප්‍රතිචාර ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයා කියන විදිහට කොවිඩ් ආසාදිතයෙකු නිවසේ සිටින විට අන් හැමගෙන් වෙන්වෙලා කටයුතු කරන්න ඕනේ. පියවර 12ක් කියනවා. 1. හිරු එළිය වැටෙන කාමරයක තනි වී සිටීම වැදගත්. ඔබට සැකනම් රෝග ලක්ෂණ තියෙනවා ආසාදනය වෙලා කියලා එහෙම නැත්නම් පළමු පෙළ ආශ්‍රිතයෙක් වෙන්න පුළුවන්. ඔබ වැඩ කරන තැන මෙහෙම ආශ්‍රිතයෝ ආසාදිතයෝ ඉන්නවා කියලා ඔබට හිතෙනවා නම් හොඳම දේ තමයි මෙන්න මේ පියවර 12 අනුගමනය කිරීම. හිරු එළිය වැටෙන කාමරයක තනි වී සිටීම වැදගත්. Taman වෙනම වැසිකිළියක් භාවිත කිරීම වැදගත්. විවේකව සිටීම වැදගත්. Tamanට වෙනම වැසිකිළියක් භාවිත කරන්න බැරි කමක් තියෙනවා නම් Taman වැසිකිළියට ගියාට පස්සේ හොඳට සුද්ධ පවිත්‍ර කරන්න. ඇඳේ වැතිර සිටින විට වම් හෝ දකුණු ඇලයට හැරී සිටිය යුතුයි. කොට්ට කිහිපයක් උඩ හිස තබා ගැනීම ශ්වසනය සඳහා සුව පහසුයි. ඒ කියන්නේ උඩු බැලිය අතට එහෙම නැත්නම් මුණින් අතට එහෙම ඉන්නේ නැතුව වම් හෝ දකුණු ඇලයට හැරිලා ඉන්න. හුස්ම ගන්න එක පහසුයි. විජලනය වීම වළක්වා ගැනීමට දියර වර්ග නිතර පානය කරන්න. නිදන්ගත රෝග ඇති අයෙකු ඔවුන්ගේ බෙහෙත් වර්ග නිසැරුවෙන් භාවිත කරන්න. හෘද රෝගීන් ඔවුන්ගේ ඖෂධ නිසි වේලාවට ලබා ගන්න. දියවැඩියාව ඇතනම් ඖෂධ ගන්න අතරතුර ආහාර පාලනය කිරීම වැදගත්. ඇදුම රෝගය තිබේ නම් ඉන්හේලර් එක පාවිච්චි කරන්න. දිනකට දෙවරක් උණු වතුර හිමාලය ආග්‍රහණය කිරීම පෙනහළු වල සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කර ගැනීමට ඉවහල් වෙනවා. මුව ආවරණ පළඳින්න. රෝගී තත්ත්වය උත්සන්න වන බව හැඟේ නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සම්බන්ධ කරගත යුතුයි කියලා විශේෂඥ වෛද්‍ය සමන්ත හේරත් මහත්මයා දෙන මේ උපදෙස් 12 ඔබට ආසාදනය වීමේ ඉඩකඩක් පවතී කියලා සැක හිතෙනවා නම් සහ රෝග ලක්ෂණ තියෙනවා නම් මේ පියවර 12 අනුගමනය කරන්න කියලා ඔබින් ඉල්ලීමක් කරනවා. ඊට පස්සේ අපි අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්වල වලට යන්න සූදානම්. මුල්පිටුවේ වාර්තා කරනවා රෝහල් කිහිපයකට ලීටර් දසදහසේ ඔක්සිජන් ටැංකි. ඉන්දියාවේ ඇතිවෙච්ච අර්බුදය මෙතරම් බරපතලුනේ කොතනින්ද කියන එක අපි හඳුනාගත්තා. ඒ නිසා ඉන්දියාවේ තත්ත්වය ඇතිවෙන්න ඉඩක් නැහැ. රෝහල් කිහිපයකට ඔක්සිජන් දසදහසේ ටැංකි ලබා දීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව අම්පාර කුරුණෑගල මහරෝහල් අම්පාර කුරුණෑගල මහරෝහල් සහ හෝමාගම මූලික රෝහලේ ලිටර 10,000කින් යුත් ඔක්සිජන් සිලින්ඩර් සබ කිරීම ඊයේ ආරම්භ කර තිබෙනවා. ඒ වගේම නාරහෙම්පිට ලේ බැංකුවේ තියෙන විශාල ප්‍රමාණයේ ඔක්සිජන් සිලින්ඩර් දෙකක් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ, ඒ කියන්නේ කළුබෝවිල රෝහල ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙන බව ඖෂධ නියාමන සැපීම් හා නිෂ්පාදනය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහත්මයා පවසනවා. ඒ වගේම ඖෂධ නීතිගත සංස්ථාව ආනයනය කරන ලද ඔක්සිජන් සිලින්ඩර් 300ක් ඊයේ මෙරටට ලැබී තිබෙන බවත් අද අරුණ පුවත්පත මුල්පිටුවේ සඳහන් කරනවා. පුවත් ගොනුවක් එතන තියෙනවා. පොලිසිය නිවාඩු අවලංගුයි. අරුණ පුවත්පත තවදුරටත් කියනවා කොවිඩ් පාලනය ගැන නගරාධිපතිවරුන්ට උපදෙස් ලබා දීලා තිබෙනවා. ඊයේ ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්ව මහත්මයා නගරාධිපතිවරුන් කැඳවලා මේ උපදෙස් ලබා දීලා තිබෙනවා. පළාත් අතර දහවනට ලංගම් බස් කීපයක් අස්ලම් වාර්තා කරන්නේ. මොකද පළාත් අතර දුම්රිය සහ අනිකුත් පොදු ප්‍රවාහන සේවා ගමනාගමනය සීමා කළා, නතර කළා. නමුත් රාජ්‍ය සේවකයන්ට සහ අත්‍යවශ්‍ය සේවා සඳහා යන එන උදවියට පහසුව සඳහා පළාත් අතර දහවනට ලංගම් බස් කිහිපයක් යොදවා තිබෙනවා. අන්තර පළාත් මගී බස් ධාවනයට කරන පෞද්ගලික බස් කර්මාන්තයේ යෙදෙන අයට සැප්තැම්බර් දක්වා සහන් ලබා දීමට තීරණය කර තිබෙනවා. එන්නත්කරණය කාර්යක්ෂම කරන ඩිජිටල් හැඳුනුම් පතක්. එන්නත්කරණය කාර්යක්ෂම කරන්න ඩිජිටල් හැඳුනුම් පතක් නයනතරංග ගමගේ වාර්තා කර සිටින්නේ. කොවිඩ් එන්නත්කරණය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉදිරි දින කිහිපය ඇතුළත නව තාක්ෂණින් යුතු ඩිජිටල් හැඳුනුම් පතක් මහජනතාව වෙනුවෙන් නිකුත් කරන බව තරුණ හා ක්‍රීඩා මාත්‍ය නාමල් රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා. මෙහි අරමුණ තමයි
ඉදිරි දින කිහිපය ඇතුළත සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ICT එකත් එක්ක එකතු වෙලා කොවිඩ් කරණය පිළිබඳ මේ ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දෙන්නේ එන්නත් කරන වැඩපිළිවෙල කාර්යක්ෂම කරන්න. ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තරුණ පෙළට ඉල්ලීමක් කරනවා මේ එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා සහාය ලබා දෙන්න කියලා. ඊළඟට ඔක්සිජන් පිළිබඳව කතා කරපු නිසා අපි සූදානම් මේ මව්බිම් පුවත්පත වාර්තා කරන පුවතකට අවධානය යොමු කරන්න. මව්බිම් පුවත්පත කියනවා අගමැති ඉල්ලීමෙන් චීනෙන් ලංකාවට ඔක්සිජන් සිලින්ඩර දසදහසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා චීන රජෙන් ඉල්ලීමක් කළා ඔක්සිජන් සිලින්ඩර ලබා දීමට කටයුතු කරන්න කියලා. ඒ ඉල්ලීමට ක්ෂණික ප්‍රතිචාර ලැබී තිබෙන බව WK ප්‍රසාද් මංජු මව්බිම් පුවත්පතට වාර්තා කරනවා. ඒ අනුව අගමැතිතුමාගේ ඉල්ලීමට ප්‍රතිචාර විදිහට ඔක්සිජන් සිලින්ඩර දසදහසක් සහ තවත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ඉතා ඉක්මනින්ම ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව මව්බිම් පුවත්පත මේ පිටුවේ වාර්තා කර තිබෙනවා. මුල් පිටුවේ වාර්තා වන පුවතක්. ඊට පස්සේ මේ ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්න කැමති සාමාන්‍යයෙන් දවසකට ලක්ෂ ගණනින් කොළඹට එන ජනතාවක් අද කෝ අපි ඊයේත් පෙන්නවා මොකද කොළඹට වෙලා තියෙන්නේ කියලා. ලංකාදීප පුවත්පතේ ශාන්ත රත්නායකගේ ඡායාරූපයක් තියෙනවා මෙන්න කොළඹට වෙලා තියෙන හැටි. කොළඹ පාළු වෙලා. සාමාන්‍යයෙන් නම් මෙහෙම වෙන්නේ අලුත් අවුරුදු කාලෙට. හැබැයි අලුත් අවුරුදු කොවිඩ් පොකුර නිසාත් කොළඹ පාළු වෙලා. ඡායාරූපෙන් දැක්වෙන්නේ කොළඹ පිටකොටුවේ මධ්‍යම බස් නැවතුම්පල සිටිබි බස් ස්ටෑන්ඩ් එක හරිය ඊයේ පෙරවරුවේ පාළුවට ගිහිල්ලා තිබිච්ච හැටි. වෙනදනම් කොච්චර දෙනෙක් කී දහයක් දෙනෙක් ගැවසෙන තැනක් නෙමෙයි. හැබැයි කොළඹ නගරය එහෙම ජනාකීර්ණ නොවුනට පාළුවට ගියා වුණාට කොළඹ පාළුවට ගියා වුණාට කොළඹ ඇතැම් තැම් ඉතාමත්ම ජනාකීර්ණයි. ඔය පින්තූරය හිතේ තියාගෙන බලන්න මේ පින්තූර ටික ලංකාදීප කියනවා චීනී සයිනෝෆාම් කොළඹට විදිද්දී චීනී සයිනෝෆාම් කොළඹට විදිද්දී කොළඹ ඇතැම් ස්ථාන එහෙම පාළුවට ගියාට සයිනෝෆාම් එන්නත් කරණය කරපු ස්ථානවල ඉතාමත්ම දිගු පෝලිම් දක්නට ලැබුණා. ඉතාමත්ම දැඩි උනන්දුවක් ජනතාවගේ තියෙනවා මේ එන්නත ලබා ගන්න. කොළඹ නගරයේ ස්ථාන කිහිපකදී COVID-19 වෛරසය මර්ධනය කිරීමේ එන්නත ලබා දීම ඊයේ ක්‍රියාත්මක වුණා. මේ සඳහා ආරක්ෂක හමුදාවත් සම්බන්ධ වුණා. මොකද ඊයේ අපි වාර්තා කළා සෙනසුරාදා දවස වෙද්දී එන්නතෙන් විදලා තිබුණේ සයිනෝෆාම් එන්නතෙන් එන්නත් 2000ක් විතරයි 2000කට විතරයි විදලා තිබුණේ. ඒ නිසා යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව මේ සඳහා යොදවන්න තීරණය කළා. දැන් යාන්ත්‍රණයේ වේගවත් ක්‍රියාත්මක වෙනවා. එහි ප්‍රතිඵල කුමක් වේද සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. අපි දැක්ක ලංකාදීප පුවත්පතේ අර පින්තූර ටික බැලුවම කොච්චර සෙනගක් ඉන්නවද එන්නත විදීම සඳහා එන්නත් වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා කාර්යක්ෂමව. ගැටලු තිබුණා. දැන් මේ ගැටලු විසඳගෙන කාර්යක්ෂම ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ වගේම කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාවත් ලබා දීලා තියෙනවා. දෙවන මාත්‍රාව ලබා ගන්න පුළුවන් වෙයිද? ඒ ගැනත් ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. පුවත් තියෙනවා ඒ පිළිබඳව. කොහොම වුණත් අපි දැක්කනේ දිගු පෝලිම් වල ඇවිල්ලා එන්නත් විද ගන්න ජනතාව දැඩි උනන්දුවක් තියෙනවා කියලා. හැබැයි සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියනවා එන්නත් විදීම අසාර්ථකයි කියලා. එන්නත් විදීම අසාර්ථකයි කියලා ලංකාදීප පුවත්පත මේ වාර්තාව පළ කරන්නේ. සුජිත් හේවාජූලි කොරෝනා මර්ධන එන්නතක් ලැබෙනවා නම් ඒ ලැබෙන මුල් අවස්ථාවේදීම ලබාගත යුතුව තිබුණා. හැබැයි අපි ඒකට පරක් වුණා. කොවිඩ් එන්නත දීම ආණ්ඩුවේ වැඩපිළිවෙල මුළුමනින්ම අසාර්ථක වෙලා තියෙනවා. සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම්බණ්ඩාර මහත්මයා ඊයේ කොළඹදී පැවසුවා ජනතාවගෙන් 4%කටත් එන්නත ලබා දීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව ඔහු සඳහන් කර සිටියා. හැබැයි ඊයේ දවසේදී අපි වාර්තා කර සිටිය ජාතික පුවත්පත් වලද ප්‍රකාශ කරපු කාරණාවක් තමයි අමාත්‍ය කෙහෙලි රඹුකල මහත්මයාත් සඳහන් කළා මිලියන 135ක ජනතාවට ඉතා ඉක්මනින්ම ඒ කියන්නේ මාස දෙකක් ඇතුළත එන්නත ලබා දීමට සූදානම් බව. මිලියන 135ක ජනතාවට මාස දෙකක් ඇතුළත එන්නත ලබා දීමට සූදානම් බව. ඊට පස්සේ අපි අවධානය යොමු කරනවා මව්බිම් පුවත්පතට. මව්බිම් පුවත්පත කියනවා ශ්‍රී ලාංකිකයන් 8ක් කොවිඩ් වලින් ඉන්දියාවේදී මිය ගිහින්. ශ්‍රී ලාංකිකයන් 8ක් කොවිඩ් වලින් ඉන්දියාවේදී මිය ගිහින් කුමුදු ජයවර්ධනයි මේ වාර්තාව ගෙන එන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේත් 6 දෙනෙකුට ආසාදනය වෙලා තියෙනවා කියලා සඳහන් කරනවා. විදේශ මාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මයා මව්බිම් පුවත්පතට කියලා තියෙන විදිහට විවිධ හේතු නිසා ඉන්දියාවට ගිහිල්ලා තියෙන ශ්‍රී ලාංකිකයන් ඔය වීසා ලබා ගැනීම, වීසා දීර්ඝ කර ගැනීම විවිධ කාරණාවලට ඒ අතර ඉන්න ශ්‍රී ලාංකිකයන් 8 දෙනෙක් කොවිඩ් වලින් ඉන්දියාවේදීම මිය ගිහිල්ලා තිබෙනවා. ඒ අතරේ ආයුර්වේද වෛද්‍යවරයෙකුත් ඉන්නවා කියලායි මව්බිම් පුවත්පත සඳහන් කර සිටින්නේ. ශ්‍රී ලාංකිකයන් 8ක් කොවිඩ් වලින් ඉන්දියාවේදී මිය ගිහින් කියලා එහෙම වාර්තා කරද්දී ඉන්දියාව ගැන කියද්දී තව පුවත් කීපයක් තියෙනවා. ඊට කලින් අර අපි සමගි ජනබලවේගයේ මහලේකම්තුමා කරපු ප්‍රකාශයක් වාර්තා කළානේ.
සජිත්ගේ විපක්ෂයෙන් හුස්මක් ඇරඹෙයි කියලා. සජිත්ගේ විපක්ෂයෙන් හුස්මක් ඇරඹෙයි. එහෙම නැත්නම් සජිත්ගේ විපක්ෂයෙන් හුස්මක් ඇරඹෙයි. ඔය ඕන විදිහකට කියන්න පුළුවන්. නිර්මාණී ගුණරත්න මේ වාර්තාව ගෙන ඉන්නේ. යනු කොරෝනා ව්‍යසනයට එරෙහි සමගි ජන බලවේගයේ විපක්ෂයේ හුස්මක් වැඩසටහන ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. කොරෝනා ව්‍යසනෙන් අසරණව සිටින ජනතාවට සුවපත් කිරීම සඳහා මෙරට සෞඛ්‍ය සේවයට අත්‍යවශ්‍ය වන සෞඛ්‍යමය රෝහල් උපකරණ හැකි පමණින් අදාළ රෝහල් වෙත පරිත්‍යාග කිරීම මේ ව්‍යාපෘතිය අරමුණ. මේ සඳහා විශේෂ සාකච්ඡාවක් ඒ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැතුණා කියලා සඳහන් කර සිටිනවා මව්බිම පුවත්පත. දැන් ශ්‍රී ලාංකිකයන් 8ක් කොවිඩ් වලින් ඉන්දියාවේදී මියයි කියන පුවතත් එක්කම ඉන්දියාව ගැන කරන කතාබහට අවධානය යොමු කරන්න පුළුවන්. අද ලංකාදීප පුවත්පතත් වාර්තා කරනවා ලෝකේ අවධානයට යොමු වෙලා තිබෙන්නේ ලෝකයට අසුබ පුවත් ගෙනියන ඉන්දියාව පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යම වාර්තා මේ විදිහේ සෑහෙන පළ වෙනවා, විශාල වශයෙන් පළ වෙනවා. ඉන්දිය කොරෝනා විකෘතිය ලෝකයට තර්ජනයක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුතුරු අංග වන බව රොයිටර් ප්‍රකාශ කරනවා. ජීනීවා සිටයි රොයිටර් වාර්තා කරන්නේ. රොයිටර් උපුටා දක්වමින් අද ලංකාදීප පුවත්පත කියනවා ඉන්දියාවේ රෝහල් සියල්ලම පාහේ මේ වන විට පිරී අවසන් අතර ඉන්දිය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩා වැටීමට ලක්ව ඇත. කොරෝනා වෛරසයට බිලිවුණු ඉන්දිය වෛද්‍යවරුන් ඇතුළු හෙදහෙදියන් ගණන 800කට වඩා වැඩි. කොරෝනා නිසා මියගිය හෙදහෙදියන් ගණන ඉන්දියාවේ සහ වෛද්‍යවරුන් ප්‍රමාණය 800කට වැඩි. ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය උත්සන්න කිරීමට හේතුවක් වූ B1.617 කියන දෙමුහුන් විකෘති ප්‍රභේදය වගේම මේ වෛරස් ප්‍රභේදයෙන් ඇතුළු වෛරස් ගණනාවක් ඉන්දියාව පුරා ව්‍යාප්ත වෙලා තිබෙනවා. ඒ වගේම ඉන්දිය විකෘතිය තවත් රටවල් 17කින් හමු වෙලා තියෙනවා කියලාත් අද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා. ඉන්දිය විකෘති ස්වභාවය විකෘති වෛරසය තවත් රටවල් 17කින් හමු වී තිබෙනවා. ඒ නිසා මුළු ලෝකයේම ඉන්දියාව නිසා අනතුරුදායක තත්වයකටයි පත් වෙලා තිබෙන්නේ. හැබැයි ඒ අතරේ මේක එක පැත්තකින් වැරදි අනිත් පැත්තෙන් වැරදි කියන්නත් බෑ. මොකද අර වැටෙන්න යන මිනිහා පිදුරු ගහෙත් තෙල්ලෙන එක ස්වභාවයක්. එහෙමයි කියලා මේවා අනුමත කරන්න බෑ. ඔව් එක පැත්තකින් සාධාරණ හේතු තියෙන්න පුළුවන් වුණා වුණත් මේවා අනුමත කරන්න බෑ. වෛරසෙන් බේරෙන ඉන්දියානුවෝ ගව මුත්‍ර බොති ගොම තවරා ගනිති. එහෙම ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු ගැනත් අපි මීට කලින් අහලා තියෙනවා මේ මම හිතන්නේ මොරාජි දේසායිද කොහෙද ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ඔහු Tamanගෙම මුත්‍රාපානය කළා කියලා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් බේරී සිටීමට ඉන්දියාවේ ඇතැම් හින්දු වැසියන් ගව මුත්‍ර පානයේ දිගින් දිගටම සිදු කරන බවත් ගොම සිරුරේ තවරා ගන්නා බවත් විදේශීය මාධ්‍ය වාර්තා කරන ඔන්න ඡායාරූප එක්කම තියෙනවා. හැබැයි විශේෂඥ වෛද්‍යවරුන් කියන්නේ මේ වගේ පිස්සු වැඩ තවදුරටත් කරන්න එපා කියලා. මේ වගේ පිස්සු වැඩ තවදුරටත් කරන්න එපා කියලා විශේෂඥ වෛද්‍යවරු කියනවා. ඉන්දියාවේ මෙතරම් පැතිරෙන්න හේතුව එක පැත්තකින් ඔවුන්ගේ සෞඛ්‍ය පද්ධතියේ තියෙන ගැටලු, ඒ වගේම ඔවුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කරලා තියෙන ගැටලු. මධ්‍යම ආණ්ඩු කියන දේවල් පළාත් ආණ්ඩුව අහන්නේ. ඊට පස්සේ පළාත් ආණ්ඩුවට වඩා මධ්‍යම ආණ්ඩුව පක්ෂ දෙකක හිටියොත් මේ යාන්ත්‍රණය හරියට සුමටව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේ ගැටලු තියෙනවා. ඒ ඔක්කොමටත් වඩා ඒ ඔක්කොටමත් වඩා මේ වගේ අන්ධ විශ්වාස දිහා එල්බගෙන ඉන්න එක, ඒ අන්ධ විශ්වාස පස්සේ යන එක දැන්වත් නතර කරන්න කියලා අපි කියන්නේ. අපි මේ මතක් කරන්නේ විශේෂඥ වෛද්‍යවරුන් කියන කතාව. මොකද මිත්‍යාව පැරදිලා බොහෝ කල් විද්‍යාව ඉස්සරහට ආවා. මේ කොවිඩ් වසංගතය නැවත වතාවක් ඒක තහවුරු කරා. ඊට පස්සේ අපි සූදානම් දිනමින පුවත්පතට අවධානය යොමු කරන්න මේ ඉන්දියාව ගැන කතා කරපු නිසා ඉන්දිය කොරෝනා ප්‍රභේදය ලෝකයේම අනුතරට හෙලා ඇති බව දිනමින පුවත්පතට භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් කියන වාර්තාව අනාවරණ කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුතුරු අඟවන්නේ ඉන්දිය කොරෝනා ප්‍රභේදයෙන් මුළු ලෝකයේම අනුතුරුදායක තත්ත්වයට පත් කරලා තිබෙනවා. කොරෝනාව ලොවෙන් තුරන් වන්නේ නැහැ. ආයේ ළඟකදී කොරෝනාව තුරන් වෙයි කියලා කොහොමත් හිතන්න බෑ. මේ තත්ත්වයට එක්කම එන්නතක් ලැබුණා වුණත් කොරෝනා වසංගත කොරෝනා වෛරසය එහි අවදානම ලෝකෙන් තුරන් වෙයි කියලා දැන් අපිට තවදුරටත් විශ්වාස තබා ගන්න බෑ කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා. ඒ නිසා විසඳුම එන්නත් කරණය පමණයි. විසඳුම එන්නත් කරණය පමණයි. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාත් මීට සති 2-3කට කලින් කියලා තිබුණා සංචරණ සීමා බවට පත්වෙන සංචරණ සීමා ටූල් එක මෙවල බවට පත්වෙන ඒක අවසාන විසඳුම. හැබැයි එකම විසඳුම වෙන්නේ එන්නත් කරණය කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයත් මේ කාරණාව අනාවරණ කරනවා, තහවුරු කරනවා. අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය එයයි ප්‍රධාන සිරස්තල අතරේ වාර්තා කරනවා භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්ගේ වාර්තාව. ඉන්දිය කොරෝනා ප්‍රභේදය මුළු ලෝකයේම අනුතරට හෙලා ඇති බව. ඊට පස්සේ අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරන්න කැමති දිනමින පුවත්පත ඇතුල් පිටුවක වාර්තා කරන පුවත්වලට අපි යන්න ලෑස්ති. දැන් ප්‍රධාන
පිටු අතරේ එහෙම නැත්නම් මුල් පිටු අතරේ තියෙන ප්‍රධාන පුවත් අපේ ඇසට හසු වුණා. කොවිඩ් රෝගී ප්‍රතිකාරයට ඇඳන් දසදහසක් ලබා දෙනවා කියලා ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපති විජිත හේරත් මහත්මයා සඳහන් කර සිටිනවා. මේ සියල්ල කරන්නේ රජයේ මුදල් වලින් නොවේ, පරිත්‍යාගශීලීන්ගේ මුදල් වලින්. ඒ වගේම මේ ව්‍යාපෘතිය සඳහා පොදු ඉංජිනේරු පෙරමුණේ දිස්ත්‍රික් සංවිධාන 21ක සිටින 5000කට අධික ඉංජිනේරුවන්ගේ සම්බන්ධීකරණය හා තාක්ෂණික සහාය ලබා දීම සිදු කරනවා. මේ ඇඳන් සැපෙන්නේ සාමාන්‍ය රෝගීන් සඳහා. අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගීන්ට අවශ්‍ය ඇඳන් සැපීමට, ඒ කියන්නේ ඒ අවශ්‍ය කරන HDU ඇඳන් 800ක් එකතු කිරීමේ වැඩසටහනත් මේත් එක්කම ක්‍රියාත්මකයි. තෝරාගත් රෝහල් කිහිපයක් අලුත් වැඩියා කරන්නත් මේ සමග කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ තත්ත්වයේදී මේ ඇතිවල තිබෙන අර්බුදකාරී තත්ත්වයේදී බෙසෙල් රාජපක්ෂ මහත්මයාගේ උපදෙස් මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉංජිනේරු සංගමය මෙහෙම කටයුතු කරනවා කියලා එහි සභාපති විජිත හේරත් මහත්මයා පවසද්දී විජිත හේරත් මහත්මයාම තමයි ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා වන්නෙත් ප්‍රධාන ජලාශවල රොන්මඩ පිරී විදුලි නිපැයුමට බලපෑම් කියලා අද අජිත් අලහකෝන් වාර්තාවක් ගෙනෙනවා. රන්ටඹේ සහ බෝවතැන 50%ක්ම මඩ අවුරුදු 30ක් විතර තිස්සේ මේ විදිහට මඩ එකතු වෙලා රොන් මඩ එකතු වෙලා මේ වෙනකොට ප්‍රධාන ජලාශවල තත්ත්වය ඉතාමත්ම අසතුටුදායක තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. බෝවතැන්න ජලාශයේ ධාරිතාවෙන් 58ක් තියෙන රොන් මඩ. රන්ටබේ ජලාශයෙන් 44ක් රොන් මඩ. ඊට පස්සේ පොල්ගොල්ල ජලාශයෙන් 17ක් රොන් මඩ. කලාවැවෙන් 15ක් රොන් මඩ. වික්ටෝරියා එකෙන් 10ක් රොන් මඩ. රන්දිනකල 7ක් රොන් මඩ කියලා ඊයේ මේ අනාවරණය කළේ විදුලි බල අමාත්‍යාංශය පිළිබඳව මෙහෙම නැත්නම් මේ කාරණාව පිළිබඳව විදුලි බල නිෂ්පාදනයට ඇතුළු වෙලා තිබෙන බලපෑම් පිළිබඳව මේ අනාවරණය කළේ උදේ ගම්මන්පිල අමාත්‍යවරයා කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී. ඒ සාකච්ඡාවේදී තව කාරණා හෙළිදරව් කළා. ඒවා පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න කැමතියි. කොමුණත් රෝගීන්ට ලංකාවේ වාර්තා වන රෝගීන්ට ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු සංගමය ඇඳන් දසදහසක් ලබා දෙනවා කියලා ප්‍රකාශ කරන්නේ විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා. අනික් පැත්තෙන් එතුමා ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපතිවරයා. කොමුණත් විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා විදියට විජිත හේරත් මහත්මයා කියනවා මොන බාධකයාවත් අඛණ්ඩව විදුලිය ලබා දීම සිදු කරනවා කියලා. එහෙම ඇඳන් දසදහසක් නීතිඥ සංගමය ලබා දෙද්දී ඉංජිනේරු සංගමය ලබා දෙද්දී බැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සති 2ක් තුල සෞඛ්‍ය අංශයට බහර දෙනවා කියලා ඇමති ප්‍රසන්න රණතුංග කියයි අනුරාධා හේරත් වාර්තා කර සිටින්නේ. දැන් මේ විදිය පුවත් අපි මේ ඔබට කියන්නේ අපි පෙර සූදානමක සිටින රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා. හැබැයි ඒ පෙර සූදානමක අපි සිටිනවා කියන කාරණාව ඒ විශ්වාසය ගොඩනගා ගන්නට අවශ්‍ය නිසා තමයි මේ පුවත් පිළිබඳව සඳහන් කර සිටින්නේ. මොකද දැන් අද දවස වෙද්දී අපිට මේ කොවිඩ් කාර්යසාධක බලකායේ වෙබ් අඩවිය උපුටා දක්වන්න පුළුවන් ලංකාවේ කොච්චරක් රෝගීන් වාර්තා වෙනවද කියලා. අද උදෑසන 5:42ට යාවත් කාලින කරනවා කොවිඩ්-19 මර්ධනය කිරීම සඳහා වන කාර්යසාධක බලකායේ වෙබ් අඩවිය. ඒ අනුව මේ වෙනකොට ලංකාවෙන් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1,36,098යි. 1,36,098යි. එයින් 1,06,641ක් සුව වෙච්ච අය සුව වෙලා ගෙදර ගිහිල්ලා තියෙනවා. ඊයේ දවසට අලුතින් වාර්තා වෙනවා 2568ක් රෝගීන් 2568ක් අලුතින් රෝගීන් වාර්තා වෙනවා. මරණ ඊයේ දවස විද්‍යාව නැත්නම් මේ විද්‍ය වාර්තා වෙන සමස්ත මරණ සංඛ්‍යාව 850යි. මේ වෙනකොට රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 24832ක්. 24832ක්. අපි අර රෝහල් වල තියෙන ධාරිතාව කැපැසිටි ත්‍රෙෂෝල්ඩ් එක මෙච්චර 24832ක් රෝගීන් දරා ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් මුලින් තිබුණනේ. අපි මුලින් ගණන් හැදුවේ ICU ඇඳන් තියෙන්නේ මෙච්චරයි, රෝහල් ඇඳන් තියෙන්නේ මෙච්චරයි. හැබැයි පොත්වල එහෙම තිබුණ උනත් විකල්ප ක්‍රම පොත්වල නැති ක්‍රම හොයාගෙන තිබෙනවා. ඒ අනුව තමයි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන කියලා සංකල්පයක් ක්‍රියාත්මක වෙන්නේ. බැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයත් සති 2ක් තුල සෞඛ්‍ය අංශ වෙත ලබා දෙනවා. ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ ඉල්ලීම මත බස්නාහිර පළාත් සභාව රුපියල් මිලියන 10ක් මේ සඳහා වියදම් කරලා තියෙනවා. ගල් වැලි සිමෙන්ති වගේ දේවල් දානපතියෙන් ලබා දෙනවා. ඒ වගේම මේ රෝහලට ඇඳන් 2000ක් ඇතුළත් වෙනවා. ඒ 2000 ලබා දීමට බෙසෙල් රාජපක්ෂ මහත්මයා එකඟ වී තිබෙනවා. නාමල් රාජපක්ෂ මහත්මයා මේ කටයුතු නිරීක්ෂණය කරපු ආකාරය තමයි ඡායාරූපය මගින් පළ කර සිටින්නේ. ඊට පස්සේ අපි අර කිව්වනේ මේ ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව තිබුණා. එහිදී මතු කරපු අදහස් පිළිබඳව අද වාර්තා කරනවා අරුණ පුවත්පත. ආණ්ඩුවට දෙන්න එකඟ නොවි විදේශ තානාපතිවරු විපක්ෂ නායකට දෙන්න පොරොන්දු ආධාර ඇත්නම් දැනුම් දිය යුතුයි.
ආණ්ඩුවට දෙන්න එකඟ නොවිච්ච විදේශ තානාපතිවරු විපක්ෂ නායකතුමාට මොනවා හරි ආධාර දෙන්න පොරොන්දු වුණා නම් ඒවා මොනවද කියන එක වැදගත්. දැනටමත් ආණ්ඩුවට ලබා දී ඇති විවිධ සහන පිළිබඳ විපක්ෂ නායකවරයාව දැනුවත් කරලා තියෙන්නේ. ඒ වගේම නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බව විදේශ තානාපතිවරු රජයට ප්‍රකාශ කර තිබෙනවා. මේ අපිට දෙන්නම් කියලා දැනට පොරොන්දු වෙච්ච සහන හැර වෙනත් සහන මොනවා හරි විපක්ෂ නායකතුමාට දෙන්නම් කියලා ඒ තානාපතිවරු පොරොන්දු වෙලා තියෙනවා නම් ඒක ආණ්ඩුවට දැනුම් දෙන්න කියලා අමාත්‍යවරයා සඳහන් කළා. ඒ වගේම ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාවගත් ලක්ෂ 6ක් පමණ බලා සිටිනවා Tamanට දෙවන මාත්‍රාව ලබා ගන්න කියලා. දැන් ඇස්ට්‍රාසෙනිකා එන්නත් තවදුරටත් ඉන්දියාවෙන් ලැබෙන්නේ නැහැ කියන එක පැහැදිලිනේ. ඒක ඉන්දියාවේ තියෙන තත්ත්වයක් එක්ක ඉන්දියාවෙන් කොවිෂීල්ඩ් පදනම යටතේ එහෙම නැත්නම් ඒ ක්‍රමවේදය යටතේ ඒ ආපෘතිය යටතේ ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලැබෙන්නේ නැහැ. එතකොට දැන් පළවෙනි මාත්‍රාව ඇස්ට්‍රාසෙනිකා එන්නතෙන් ලබාගත් උදවියට මොකද වෙන්නේ? මාධ්‍යවේදීන් මේ පිළිබඳ ප්‍රශ්නයක් ඇහුවා. ගම්මන්පිල ඇමතිවරයා කිව්වා මේ වන විට ඉන්දුනීසියාව සහ අප්‍රිකානු රටවල් වල අතිරික්ත ඇස්ට්‍රාසෙනිකා එන්නත් තිබෙන බවට ලද තොරතුරු මත ඒවා ලබා ගැනීමට සාකච්ඡා කරමින් පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීන් සමගත් ජනාධිපතිවරයා මේ ගැන සාකච්ඡා කර තිබෙනවා. නිෂ්පාදනය කරන රටකින් හෝ දැනට තිබෙන රටකින් ඒවා ගැනීමට එම සංවිධාන මගින් කටයුතු කරනවා. බොහෝ දුරට ඉදිරි මාසය තුල ඒ ලබා ගන්න හැකි වේවි. පළමු මාත්‍රාව එක් එන්නත් වර්ගයකින් සහ දෙවන මාත්‍රාව තවත් එන්නත් වර්ගයකින් ලබා ගැනීම පිළිබඳව මේ වන විට අපි නෙවෙයි යුරෝපා රටවල උදවියම පරීක්ෂණ කරනවා. ඒ නිසා අර කොක්ටේල් ක්‍රමයට එන්නත් ලබා දෙන්න පුළුවන්ද? ඒක ආණ්ඩුව මේ වෙද්දී එහෙම ප්‍රතිපත්තිමය තීරණයක් කරන්නේ නැහැ. හැබැයි ලෝකේ ඇතැම් රටවල් එහෙම කොක්ටේල් ක්‍රමයට පළවෙනි එන්නත එක් වර්ගයකිනුත් දෙවෙනි එන්නත තව වර්ගයකිනුත් ලබා ගන්න පුළුවන්ද කියලා හොයා බලන සිටිනවා. ඒ වගේම ඇයි ලොක්ඩවුන් කරේ නැත්තේ? රටටම සංචරණ සීමා පනවලා ලොක්ඩවුන් කරේ නැත්තේ කියන ප්‍රශ්නයක් තියේ මාධ්‍යවේදීන් අහනවා මේ කැබිනට් තීරණ දැමීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී. අපේ රටේ බරපතල ආර්ථික කඩාවැටීමක් තිබුණා. ආණ්ඩුවට සිදු වුණා ආර්ථිකය කළමනාකරණය කරගෙන වසංගතයත් කළමනාකරණය කරගන්න. මේ දෙක අතර සමතුලිතභාවයක් ඇති කරගන්න. නැත්තම් අනෙක් රටවල් වගේම අපටත් රෝගය පාලනය කර හැකි පහසුම ක්‍රමය තමයි රට වසා දැමීම. අවාසනාවට අපේ රටේ ආර්ථික තත්ත්වය 2014 ඉඳලා 2019 වෙනකන් ඒ අවුරුදු පහේදී ඒක පුද්ගල ආදායම වර්ධනය වෙලා තියෙන ඩොලර් 33යි. ඒ අවුරුදු පහටම ආර්ථිකයේ ඒක පුද්ගල ආදායම් වර්ධනය වෙලා තියෙන ඩොලර් 33යි. ආර්ථිකයේ වර්ධනය වී හොඳ සංචිතයක් තිබුණු නිසා අනිත් රටවල් වලට පුළුවන් වුණා ලොක්ඩවුන් කරලා කොරෝනාව මර්ධනය කරන්න. අපේ රටේ ආර්ථිකය පහුගිය වසරේ පහේදී කඩා වැටුණා. ඒ පීඩනය මැදයි අපි වසංගතයට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන්නේ. ඒ නිසා ඔය වහන්න කියලා කියන කට්ටිය විනාශ කරපු ආර්ථිකය එක්ක මීට වඩා සහන දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය නගන්නේ. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ හරිත සමාජ ආර්ථිකයකට ජනාධිපති කාර්යසාධක බලකායක් කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහත්මයාගේ සභාපතිත්වයෙන් යුතුව කාර්යසාධක බලකායට කැබිනට් ඇමතිවරු 5 දෙනෙක්, ආණ්ඩුකාරවරයෙක්, රාජ්‍ය අමාත්‍යවරු 14 දෙනෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇතුළු සමාජිකයන් 46 දෙනෙක් ඇතුළත් වෙනවලු. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය සඳහා රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක වෙනුවට කාබනික පොහොර නිෂ්පාදන භාවිත කරමින් පූර්ණ වශයෙන් රසායනික ගොවිතැන් ස්වාභාවික ක්‍රමවේදයන් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා ඒ පරිවර්තනය කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ ඒ යාන්ත්‍රණය සැකසීම තමයි මේ ශ්‍රී ලංකාවේ හරිත සමාජ ආර්ථිකයකට ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කිරීමෙන් අපේක්ෂා කරන්න කියලා අද අරුණ පුවත්පත සඳහන් කරනවා. ඒ අතරේ මේ කොරෝනා මැද්දේ වුණත් අපේ දේශීය කෘෂිකර්මාන්තය සාර්ථක ප්‍රතිඵල ලබමින් තිබෙන බව වාර්තා කරන්නේ නයනතරංග ගමගේ 2020 අවුරුද්දේ රටේ සීනි නිෂ්පාදනය 14.5කින් ඉහළලා යයි. 14.5කින් ඉහළ යනවා මේ රටේ සීනි නිෂ්පාදනය. 2020 අවුරුද්දේදී සීනි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 59,869ක් දක්වා 14.5කින් ඉහළ ගිහිල්ලා තිබෙනවා. මේ විතරක් නෙවෙයි දැන් අවුරුද්දට දෙවතාවක් ලක්ෂ ගණනින් බෝනස් ලබා දෙන්නට සේවකයන්ට සහ ගොවීන්ට සීනි සමාගමට සමත් වෙලා තිබෙනවා. යකඩවලට විකුණන්න ඉඳපු සීනි සමාගම් නැවත වතාවක් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා සූදානම් වෙනවා. කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සහ උක්වගා කටයුතු නැවත ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කරලා තිබෙනවා. දැනට ඒ සාකච්ඡා පැවැත්වෙමින් යනවා. ඒ වගේම අනාගතයේදී නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම ආරම්භයෙන් සීමා සහිත ඇතිමලේ පෞද්ගලික සමාගම යටතේ නව සීනි කර්මාන්ත ශාලාවක් උප්වගා කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. 2020 අවුරුද්දේ රටේ නිෂ්පාදනය 14.5කින් ඉහළ නංවන්න සීනි කර්මාන්තයට හැකි වෙලා තිබෙනවා. ඒ අතරේ අපි මව්බිම් පුවත්පතේ මුල් පිටුවට නැවත වතාවක් අවධානය යොමු කරනවා. මව්බිම් පුවත්පතේ මුල් පිටුවට ගියාම වාර්තා කරන තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි ඌර්ජුව
පොලිස් වෙඩිපහරින් මරුට බෝම්බයක් පොලිසියට ගහන්න යද්දි තමයි ඌරුජුවා පොලිස් වෙඩිපහරින් මරුට මේ කොළඹ දිස්ත්‍රික්කයේ අතුරුගිරිය ප්‍රදේශයෙන් මේ සිද්ධිය වාර්තා වෙන්නේ. සමයන්ගේ ගෝලයෙක් කියලායි සඳහන් වෙන්නේ මේ ඌරුජුවා කියන පුද්ගලයා. පොලිස් වෙඩිපහරින් මරණයට පත් වී තිබෙනවා. මේ පිළිබඳ තවදුරටත් තොරතුරු දැනගන්න පුළුවන් අජිත් රෝහණ මහත්මයා අද 7 වෙනි පැයට සම්බන්ධ වෙන නිසා. එහෙම මේ ඌරුජුවා කියලා කිව්වයින් පස්සේ ඌරුජුවල් නිසාද මෙහෙම මේ කියන්නේ උඩංගු මෝඩ අපරිණිත පාලකයන් රට අනතුරට දාලා කියලා ජනතා විමුක්ති පෙරමුණේ නායක කරුණු කුමාර දිසානායක මන්ත්‍රීවරයා කරන චෝදනාව අද මව්බිම් පුවත්පත වාර්තා කරන උඩංගු මෝඩ අපරිණිත පාලකයන් රට අනතුරේ දාලා කියලායි ඔහු චෝදනා කරන්නේ. අපේ සෞඛ්‍ය යාන්ත්‍රණයේ විශාල වශයෙන් අඩපණ වෙලා කොරෝනා මර්ධනයට දායක වූ ජාසිංහ පබා පලිහ වඩන ජයරුවන් බණ්ඩාර නැවත කැඳවන්න කියලා ඔහු ඉල්ලීමක් කරනවා. ඒ අපි උපුටා ගත්තේ අද මව්බිම පුවත්පත වාර්තා කරන ප්‍රකාශයක්. ඒ ප්‍රකාශය ඉදිරිපත් කළේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා. ඊට පස්සේ අපි සූදානම් අවධානය යොමු කරන්න ඇතුවත් බැරි නැතුවත් බැරි පොහොර සහනාධාරය කියලා අද සාරා කන්දෙගොඩ ලිපියක් පළ කරනවා ඒ ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පත මේ වාර්තාව මගින් සඳහන් කරනවා කාරණා කිහිපයක්. එකක් තමයි පස් රහිත දියර පොහොර මාධ්‍යවල පවා වගා කරන තාක්ෂණික ක්‍රම විවිධ රටවල දැන් ක්‍රියාත්මකයි. පස් රහිත දියර පොහොර මාධ්‍යවල පවා වගා කරන තාක්ෂණික ක්‍රම විවිධ රටවල දැන් ක්‍රියාත්මක කරයි. එසේ තිබියදී පවා මෑතකදී ලෝක ආහාර සංවිධානය මිනිස් පරිභෝජනය සඳහා ගත හැකි සත්ව හා ශාක කොටස් ගණනාවක් අලුතින් නම් කර තිබෙනවා. මෙතෙක් පිළිකුල් කරන ලද එම ආහාර කෑම මේසයට එන පසුබිමක් වළක්වන්නට නම් ඊටම ඉහළ කෘෂි නිෂ්පාදනයකට යොමු විය යුතුයි. දැන් එක්සත් ජාතීන් ලෝක ආහාර සංවිධානය සාමාන්‍යයෙන් අපි ඊය කියලා කියන ආහාරයට නොගත යුතුයි කියලා සම්මතයේ තියෙන සමහර සත්ව සහ ශාක කොටස් පවා කැමට ගත්තට වරදක් නැහැ, කැමට ගන්න ඕනි කියන තැනකට නිර්දේශ නිකුත් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි ලෝකේ ආහාර අර්බුදයක් පැවතීම. මේ ලෝකේ ආහාර අර්බුදයක් පවතින තත්ත්වයකදී කාබනික ගොවිතැනට ගියාම මුල් වතාවේදී අස්වැන්න අඩු වෙන නිසා ඒක අභියෝගයක්. හැබැයි එහෙම ඒ අභියෝගයක් තිබුණා වුණත් කොහොමුණත් අපි ප්‍රමාණයකින් තොරව අසීමාන්තිකව රසායනික පොහොර සහ ක්‍රිමිනාශක භාවිතයෙන් වැළකින්නට ඕනි. වගේම මේ රසායනික පොහොර අනවශ්‍ය විදියට කියන්නේ භාවිත කිරීම නිසා ඇතිවන නිදන්ගත රෝගවලට විසඳුම් වහවහ සොයන්න ඕනේ. ඒවා තවත් ප්‍රමාද විය යුතු නැහැ. සාර කන්දෙගොඩ කියනවා දැනට කාබනික පොහොර මහා පරිමාණයේ නිපදවන ආයතන 19ක් ඇති බව දැක්වේ. තවත් සමාගම් 10ක් ඇති කරන බව ප්‍රකාශ වී තිබේ. එම සමාගම් මාසයකට මෙට්‍රික් ටොන් 10 බැගින් දිගටම කොම්පෝස්ට් නිපදවන සැලැස්මකට යොමු කෙරෙයි. රටපුරා ඇති පළාත් පාලන ආයතන 348ක එකතු කරන කැලිකසල කොම්පෝස්ට් වලට හරවන පීවරකට යනු ඇත. ඒවා ගොවීන්ට සහනාධාර වශයෙන් ලැබෙනු ඇතැයි සැලකේ. රටට අවශ්‍ය සහල්, එළවලු සහ පළතුරු වලට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණයෙන් සොයා බැලීම වැදගත්. තේ සහ රබර් ආදී භෝගවර්ගවලට මහා පරිමාණ කාබනික පොහොර අවශ්‍ය විය හැකි. දල වශයෙන් වසරකට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 2,65,000ක් ගෙන්වනවා. ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් පොහොර මෙට්‍රික් ටොන් 65,000ක් සහ බියුරේනියම් ෆොස්ෆේට් මෙට්‍රික් ටොන් 75,000ක් අවශ්‍ය වෙනවා. මේ පොහොර වෙනුවෙන් කොම්පෝස්ට් අවශ්‍ය වන ප්‍රමාණය ගැන අවබෝධයක් අපිට තියෙනවද? එතකොට අර කාර්යසාධක බලකායක් පිහිටුවා කියලා කිව්වනේ. ඒ කාර්යසාධක බලකායේ කාර්යභාරයට මෙන්න මේ කරුණු ඇතුළත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි දැනට ගෙන්නන රසායනික පොහොර ඇත්තටම මේ අවශ්‍ය ප්‍රමාණයද ගෙන්නන්නේ? අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ගෙන්නන බව පැහැදිලි. මොකද අපි වගාවකට දාන්නේ ඒ කුඹුරට අවශ්‍ය කරන ඒ වගාවට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් කියන එක මේ වෙනකොට සංඛ්‍යාලේඛන මගින් ඔප්පු වෙලා තියෙනවා. අපි හිතනවා වැඩිපුර පොහොර දැම්මොත් වැඩිපුර අස්වැන්න ලැබෙනවා කියලා. ඒක මිත්‍යාවක්. ඒක විද්‍යාවක් නෙවෙයි, ඒක මිත්‍යාවක්. ඒ නිසා තමයි අපි හෙක්ටාරයකට වැඩිපුර පොහොර සහ ක්‍රිමිනාශක භාවිත කරන ආසියානු රට බවට වත් වෙලා තියෙන්නේ. එතකොට ඒ කොහොම වුණත් අවශ්‍ය ප්‍රමාණයට කාබනික පොහොර එහෙම නැත්නම් අවශ්‍ය ප්‍රමාණයට රසායනික පොහොර භාවිත කිරීමේ වැදගත්කම එක පැත්තකින් පෙන්වා දෙනවා. වගේම රසායනික පොහොර භාවිතයෙන් තොරව ලෝකයේ කාබනික පොහොර සහ පරිසර හිතකාමී වගා ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෝකයේ පළවෙනි රට බවට පත් කිරීමේ උත්සාහය කිසි ලෙසකින්වත් බැහැර කළ යුතු වන්නේ නැහැ. මොකද ලෝකයේම ආතුර වෙලා තියෙන නිසා සහ අපිට තවදුරටත් මේ වසවිස එක්ක ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන වග
ඔය අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරු මැද පළාත දැන් උතුරු මැද පළාත විතරයි මුලින්ම නිදන්ගත වකුගඩු රෝගීන් පිළිබඳ වාර්තා වුණේ. හැබැයි දැන් ඒක හම්බන්තොට දිස්ත්‍රික්කය දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේක කරන්න බැරි වැඩක් නෙවෙයි, කරන්න පුළුවන් වැඩක්. හැබැයි ඒකට අවශ්‍ය ආත්ම ශක්තිය තියෙන්න ඕනේ. කාබනික ගොවිතැන යනු දේශපාලන සටන් පාඨයක් පමණක් නොවේ, විප්ලවයක් බව කියා දුන් කියුබානු පාඩම අද විශේෂ ලිපියක් පළ කරනවා අරුණකාන්ත බණ්ඩාර දිවයින බදාදා අතිරේකේ. ඒ අනුව අතිශය දුර්වල පසුබිමක සිට ආරම්භ කරන ලද කියුබානු කාබනික විප්ලවය මානව ශිෂ්ටාචාරයේ විශිෂ්ට පියවරක්. එහෙත් ඒ කිසිසේත්ම සරල සටන් පාඨයක් නොවුනි. දැවැන්ත විද්‍යාත්මක ක්‍රමවේදයක් මත පදනම් වූ සයුරෙන් එතරට කරන ලද පිහිනීමකි. විද්‍යාව නොදන්නා මිනිසුන්ගේ සම්ප්‍රප්ලාපයක් හෝ කටමැත දෙදවීමක් හෝ ගොන්කමක් නොවුනි. විද්‍යාව නොදන්න මිනිස්සු මේ ගැන කතා කරන්න පටන්ගෙන තියෙනවා කියලා අපිට පේනවා. මොකද හයිබ්‍රිඩ් ප්‍රභේදවලට මේ කාබනික පොහොර හරියන්නේ නැහැ. මේ විදිය විද්‍යාව නොදන්නා මිනිසුන්ගේ සම්ප්‍රප්ලාප තියෙනවා. හැබැයි සෝවියට් දේශය මීට අවුරුදු 4කට පෙර බිඳවැටීමෙන් පස්සේ මේ අතීත ලිපියක් ගැන කියන්නේ කියුබාවට සැපෙනු පොහොර සානාධාර සහ කෘෂි රසායන සැපයුම 80%කින් අඩු වුණාට පස්සේ කියුබාව තමන්ගෙම කාබනික විප්ලවයක් කළා. ඒකේ ප්‍රතිඵල ඔවුන් අත්විඳිනවා. අපිටත් පාඩමක් තියෙනවා. රටටම බත් දුන්න මුතුරාජවලට මොකද වෙලා තියෙන්නේ කියලා ඔය කෝච්චියෙන් මුතුරාජවල හරහා යද්දී එහෙම නැත්නම් අධිවේගී මාර්ගය ඔස්සේ කටුනායක අධිවේගී මාර්ගය එහෙම නැත්නම් ඔය පිටත වටරවුම් මාර්ගය ඔස්සේ යද්දී පේන්න තියෙනවා. මුතුරාජවල වන රක්ෂිතයන් සහ රැම්සා තෙත්බිමක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව සමන්ගමගේ වාර්තා කරනවා. මුතුරාජවල වනාන්තරයේ කලාපයේ ජාතික වන රක්ෂිතයක් ලෙසත් තෙත්බිම් කලාපයේ රැම්සා තෙත්බිමක් ලෙසත් වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. දැන් පහුගිය දවස්වල මේකත් නිකන් ලැබුගින්නක් වගේ පැතිර ගියපු කතාවක්. කරන්න යන්නේ මොකද්ද කියලා හරියට විමසන්නේ නැතුව මෙන්න නාගරික සංවර්ධන අධිකාරියට පවර ගන්න යනවා. මේක ගොඩ කරන්න යනවා. ඊට පස්සේ ගෝල්ෆ් ක්‍රීඩාංගණයක් හදනවා. මේ ආදී කතා තිබුණා. මෙන්න උත්තරේ හම්බ වෙලා තියෙනවා. මුතුරාජවල පරිසර පද්ධතියේ ඇති රජයේ සහ පෞද්ගලික ඉඩම් නාගරික සංවර්ධන අධිකාරී පනතේ විධිවිධාන යටතේ අත්පත් කර ගැනීමටත් එහිදී තීරණය වී තිබෙනවා. එසේම පහත් බිමක් ලෙස මුතුරාජවල පරිසර පද්ධතියේ තිරසර භාවිතයට අදාළ කරුණු පිළිබඳව වගකීම ඉඩම් සංවර්ධන සංස්ථාවට පැවරීමටත් කැබිනට් මණ්ඩලයේදී තීරණය වී තිබෙන බව ඊයේ අමාත්‍ය ගම්මන්පිල මහත්මයා කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කර සිටියා. අරුණ පුවත්පතට යනවා චාමර පල්ලෙගෙදර සහ එෆ අස්ලම් වාර්තා කරනවා කතාවක්. අවුරුදු 5ක් පරණ මලසිරුරු 12ක් මිනි කාමරේ. 5 වසරක කාලයක් තිස්සේ හඳුනා නොගත් මලසිරුරු 12ක් වදුල්ල පළාත් මහ රෝහලේ මෘත ශරීරාගාරයේ ගොඩගැසී තිබෙන බව වාර්තා වෙනවා. ඥාති අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි මලසිරුරු මෙලෙස අධිශීතකරණවල බහා තිබෙන බව, ඒවා වෙත් කිරීමට අවශ්‍ය මූලික නීතිමය කටයුතු කරගෙන යාමට අවශ්‍ය බවත් බදුල්ල මූලස්ථාන පොලිසිය සඳහන් කරනවා. අවුරුදු 5ක් තිස්සේ කාගේ කවුද කියලා හඳුනගන්න බැරි මෘත ශරීර 12ක් බදුල්ල පළාත් මහ රෝහලේ මෘත ශරීරාගාරේ. හැබැයි එහෙමයි කියලා ඉවත් කරන්න බෑ. මොකද ඒවට නීතිය හරස් වෙනවා. ඒ නිසා පොලිසිය කටයුතු කරනවා ඒ නීතිමය බාධක ලියා ගන්න. බදුල්ල ගැන එහෙම කිව්වම ඊට පස්සේ මේ වැල්ලවායේ මාධ්‍යවේදියාගේ ගෙදරට වල් අලි ප්‍රහාරයක්. මොනරාගල නෑනජීව බණ්ඩාරයි වාර්තා කර සිටින්නේ. ලංකාදීප පුවත්පතේ වැල්ලවාය ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වුණ ඉන්දික ගුරුසිංහ මහත්මයාගේ වැල්ලවාය ආනපල්ලම ප්‍රදේශයේ පිහිටි නිවසට 11 වෙනිදා අලුයම් කාලේ අලුයම් කාලේ වන අලි ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. මෙන්න හිමින් කුස්සියටම හොඬ දාලා සද්දන්තයා කුස්සියේ තියෙන දේවල් හොරා කන හැටි. හැබැයි මෙහෙම තර්ජනාත්මක අවස්ථාවක උනත් ප්‍රාදේශීය මාධ්‍යවේදී ඉන්දික ගුරුසිංහ මහත්මයා තමන්ගේ වගකීම පැහැර හැරලා නැහැ. මෙන්න මේක තමයි මාධ්‍යවේදය කියලා කියන්නේ. තමන්ට ඊළඟ මොහොතේ වෙන්න තියෙන අන්තරාව අමතක වෙනවා. හොඳ උදාහරණයේ ඉන්දික ගුරුසිංහ මහත්මයා ගෙදර කුස්සියට වන අලියෙක් ඇවිල්ලා දැන් තව ටිකකින් සමල්ලාවට පහර දුන්නොත් මුළු ගේම යට වෙන්න පුළුවන්. හැබැයි මේ ඡායාරූපය හොරගෙන තියෙනවා. වැල්ලවාය මාධ්‍යවේදියාගේ නිවසට වන අලි ප්‍රහාරයක්. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දිවි නොතකා කරන කාර්යභාරය පුවත් මේ ලබා ගන්න පුවත් ඔස්සේ දඩේමේ ගිහිල්ලා පුවත් ඔස්සේ හඹා යමින් දිවි නොතකා කරන කාර්යභාරය අපි පත්තර මේන්තුවේ උදවිය විදිහට අගය කරනවා. අපිට නම් ඇවිල්ලා සුව පහසුයි වාඩි වෙලා මේ පත්තරේ සිරස්වල වල තියෙන කාරණා ටික කියන්නයි තියෙන්නේ. හැබැයි විශේෂයෙන්ම ප්‍රාදේශීය මාධ්‍යවේදී ඔවුන්ට සමාජලාවට ඒ අදාළ දවසේ පුවත පත්තරේ ගියොත් හරි එහෙම නැත්නම් ටීවී එකේ රේඩියෝ එකේ ගියොත් හරි විතරයි ගාන ලැබෙන්නේ. මුළු පැය 24ම වුණ අවදි වෙලා ඉන්න ඕනේ. මොකද අන්තිමට
ප්‍රවෘත්ති කර්තෘතුමා හරි ප්‍රවෘත්ති කළමනාකාරතුමා හරි ඇවිල්ලා ටෙලිෆෝන් කරලා අහනවා ඔයා ගියේ නැද්ද අර වෙලාවට කියලා. ඒ නිවුස් එක ආවේ නැත්තේ ඇයි කියලා. ඒ නිසා ප්‍රවෘත්ති කොතනද මැවෙන්නේ ඒ ඕනම තැනක තප්පරෙන් දෙකෙන් ඊටාම කෙටි කාලයක් තුළ ඔවුන් රැඳී සිටින්න ඕනේ. ඔවුන් මේ සඳහා දිවි නොතකා කරන කාර්යභාරය අගය කරන්න අවස්ථාවක් කරගන්නවා. බලන්න ආයේ මේ පින්තූරේ වල් වන අලියාගේ ඇතුළට හොඬේ දාලා තියෙන වෙලාවත් තමන්ගේ කැමරාව ඈත් කරගත්තේ නැහැ. ඉන්දික ගුරුසිංහ ප්‍රාදේශීය මාධ්‍යවේදියා. ඊට පස්සේ අපි සූදානම් ක්‍රීඩා පුවත්වලට අවධානය යොමු කරන්න. දිමුත් මැතිවුස් චන්දිමාල් නැති ශ්‍රී ලංකා පිළට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය කියලා අද දිවෙන පුවත්පත ක්‍රීඩා පිටුවේ වාර්තා කරන කුෂාන් සුබසිංහ බංග්ලාදේශ සංචාරයක නිරත වීමට නිමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරුණ කටයුතු ඇමති තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නමල් රාජපක්ෂ මහත්මයාගේ අනුමැතිය ලැබී තිබෙනවා. හැබැයි දිමුත් මැතිව් චන්දිමාල් මේ පිළට නැහැ. කණ්ඩායම ජෛව බුහුලක් යටතේ ක්‍රීඩා තරඟ සඳහා සහභාගී වීමට නියමිතව වාර්තා කරනවා අද දිවයින පුවත්පත. හරි. ඔය තමයි රට දකින පිටු අතර තියෙන ප්‍රධාන පුවත් සිරස්වල. අපි සූදානම් කාටුන් බලන්න. හසන්ත විජේනායකගේ හුරේරා කාටුනේ තෝරගන්නවා. අරුණ පුවත්පතේ මුල් පිටුවේ තියෙන්නේ රටම වහන්නේ නැතුව පළාත් අතර විතරක් සංචරණ සීමා පනවලා. 5000න් 2500ක්වත් හම්බ වේද සර්? සංචරණ සීමා පනවලා තියෙන ලොක්ඩවුන් කළා නෑනේ. ඒ කියන්නේ 5000න් 2500ක්වත් හම්බ වේද සර්? ඒ අරුණ පුවත්පතෙන් ඊළඟට MD වීරරත්නගේ කාටුනේ තෝරගන්නවා මව්බිම් පුවත්පතෙන්. දැන් මුහුණු ආවරණ දෙකක් දාන්න කියලා කියනවානේ. මුහුණු ආවරණ දෙකක් දාන්න. අපිට මුහුණු ආවරණ දෙක දාන්න වෙලා තියෙන්නේ බලන්න කටෙයි කොතනද කියලා. අජිත් රෝහණ මහත්තයලාගේ තොප්පිත් උඩ ගිහිල්ලා මේ සිද්ධ වෙන දේවල් වලට මුහුණු ආවරණ දෙක දාන්න වෙන්නේ අපේ කටෙයි කොහෙද. ඊළඟට මේ හසන්ත විජේනායක වෙච්ච අවුලක්ද මේ පෙන්වන්නේ. ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකතුමා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරා. ඒ නිකුත් කරපු නිවේදනවල එහෙම නැත්නම් එහෙම නිවේදන නිකුත් කරද්දී ඔළුව කොහෙද තිබුණේ හසන්ත කියන විදියට නම් ඔළුව නැතුව තමයි එහෙම මෙන්න ජනාධිපති කාර්යාලය නිවේදන කියලා ඒ නිවේදන නිකුත් කරලා තියෙන්නේ. එතකොට එතුමගේ ඔළුව කොහෙද තිබුණේ? දැන් මේ කංකරච්චලිනුත් බේරෙන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට සිද්ධ වෙලා තියෙනවා කියලයි හසන්තට පේන්නේ. රංචගොඩ ළමයා අරුණ පුවත්පතෙන් තෝරගන්නවා. පළාත් අතර සංචරණය නතර කොට නීතිය වළංගුයි පෙරදාරයේ සිට එන්නත් කරණයත් ලහි ලහියේ යනවා සුබ ලකුණුය ඒ පාලනයකට කොවිඩ්. බෙසනයකදී කවදාවත් පෙරට එන හමුදාවෝ ඉදිකරමින් යතිරෝහල් දසදහසක් ඇඳන් ව්‍යාපෘතියක් පෙරට රටටම නිරෝගී සුව වේවා වේවා. රංචගොඩ ළමයා මේ ප්‍රාර්ථනා කරන්නේ අර ඇමරිකානු අධ්‍යයන ආයතනයක් කියලා තිබුණේ මරණ සංඛ්‍යාව 21000 දක්වා වැඩි වෙන්න පුළුවන්, ලක්ෂ ගාණින් වැඩි වෙන්න පුළුවන් කියලා. ඒ නිසා මේ සුබ ලකුණු පළ වෙන බව තමයි රංචගොඩ ළමයා කියන්නේ. පළාත් අතර සංචලන සීමා ඒ නීති රීති එනවා. ඊට පස්සේ ඇඳන් දසදහස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේවා සුබ ලකුණු කියලයි රංචගොඩ ළමයාට හිතෙන්නේ. ඔහොම කියද්දී පංකජ රුවින්දගේ සරදම කොයි පැත්තට දෙමු වෙන්නේ අද දවසේදී? මන්ත්‍රීවරු 224න් හැමදාම මැති සභේට ආවේ 14යිලු. ඒ 14න් වැඩි පිරිස ආණ්ඩුවේ ඇද විපක්ෂයද සර්? දැන් 224යි කියලා කියන්නේ කතානායකතුමා අරියාවෙන් පස්සේ 224යිනේ. එතකොට මේ 224 දෙනාගෙන් හැමදාම ඇවිල්ලා තියෙන්නේ පාර්ලිමේන්තුවට 14යි. එතකොට ඒ 14 දෙනා ආණ්ඩු පක්ෂද විපක්ෂද කියලායි අහන්නේ. මම මේ ඔබට නිකන් සද්දෙන් කොළ පෙරලනවා වගේ කියලා ඇහුවේ වෙන කොළයක් නෙවෙයි පෙරලන්න හැදුවේ මේ අංජනක කාටුන් එක දිනමින පුවත්පතේ මන්ත්‍රීන් 224න් හැමදාම මැති සභේට ආවේ 14යිනේ. ඒ පුවත ඇහුවයින් පස්සේ ඔන්න බලන්න ඉතිරි 210 දෙනාගේ ගෙදර සිද්ධ විය හැකි දේවල් හැමදාම පාර්ලිමේන්තුව යනවා කියලා කොහෙද ගියේ? අරගෙන තියෙන්නේ ඉලපොත මන්ත්‍රී හාමුදුරුවන්ගේ බිරින්දෑ. ඊට පස්සේ සුවාරිස් කාටුනට යනවා. දාස අපුවලානගේ සර්ව අපට අමතක වෙලා හිටියේ. සුවාරිස් කියන්නේ බඳුල ඇමතුමාට. ලොකුගේ හින්දාද? බඳුල ඇමතුමා අහන්නේ එහෙමයි. ඊට පස්සේ අපි සූදානම් මේ
දිවෙන පුවත්පතේ ෆේස්බුක් කාටුනේ පොකට් කාටුනේ තෝරගන්න අලි කරදරෙන් බේරෙන්න දියුල් දෙන පවුල් 25ක් අවුරුදු 30ක් රාත්‍රිය ගත කරන්නේ ගස් උඩලු බං. ඔය පෙන්වන්නේ දේශපාලුවන්ගේ කටින් බතල කොළ හිටවීම අවුරුදු 25ක් තිස්සේ අවුරුදු 30ක් තිස්සේ පවුල් 30ක් අවුරුදු 30ක් තිස්සේ පවුල් 25ක් අලි කරදරෙන් බේරෙන්න ගස් උඩ කියලා ඊයේ පුවත්පත්වල තිබුණා. ඔය පෙන්වන්නේ දේශපාලුවන්ගේ කටින් බතල කොළ හිටවීම. ඔන්න ඕකයි තත්ත්වය. අනුරාධ හිරිපිටියගේ කවිය ලියවෙන්නේ රංජන් ගැන. රංජන් හිර කුටියේ හිටියත් වැඩී බැට ලැබිලා ටෙලිවිෂන් එකකුත් බැලීමට දුරකථනෙකුත් දුන්නා නම් අගේ කොට ඇමතුම් අරගන්න තිබුණා බබාලාට. එච්චරයි අඩු. දැන් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමෙක් පත් වුණා, මාධ්‍ය ප්‍රකාශකතුමෙක් පත් වුණා. ඒත් කෙහෙලි ඇමතුමාගේ වැඩ අඩුවක් වෙලා නැහැ කියලා තමයි දිවෙන පුවත්පතේ උදේ විමලසිරි කියන්නේ. මේ ටික අපුල්ලන්න නම් තව හොඳ කොල්ලෙක් දෙන්නෙක් ගන්න වෙයි. කෙහෙලි ඇමතුමාට එහෙම හිතෙන්නේ. මේ ටික අපුල්ලන්න නම් තව හොඳ කොල්ලෙක් දෙන්නෙක් ගන්න වෙයි කීය ගියත්. ජනරානි පොකට් කාටුනේ අපි තෝරගන්නේ ජනරානි කාටුනේ තෝරගන්නේ අද පුවත්පතෙන් සර්ල කැත වැඩේ කළේ ධම්මිකට. ඇයි WHO එකට කියලා චීනෙන් නැත පාස් කළාට ධම්මික පැණිය පාස් කරලා දුන්නේ නෑනේ. කැත වැඩේ තමයි නේද? අංජනගේ කාටුන් එක දිනමිනු පුවත්පතේ මේ පොකට් කාටුනේ තෝරගන්නේ රට වසා දැමීමේ කිසිම අදහසක් නෑ බං. ඒ කියන්නේ 5000 දෙන්නත් කිසිම අදහසක් නෑ කියන එක. ඇත්තනේ. රට වහනවා කියන්නේ 5000 දෙන්නත් එපයි. ඔයතන ශ්‍රීකාන්ත කියනවා ශ්‍රීදූපතේ ඉන්න ශ්‍රීකාන්ත අපිට පෙන්නනවා විපක්ෂය කියනවා බං ජනතාවට කොවිඩ් එන්නත දෙන්නේ කොක්ටේල් ක්‍රමයට කියලා. එතකොට සර් බයිට් එකට ගන්නේ ආණ්ඩුවද? විපක්ෂ කියන විදියට කොක්ටේල් ක්‍රමයට එන්නත දෙනවා නම් විපක්ෂය ආණ්ඩුව බයිට් එකට ගන්න ලෑස්තිද? MDගේ මරිසිපාලක පොකට් කාටුනේ මව්බිම් පුවත්පතේ මුල් පිටුවෙන් තෝරගන්නේ කාබනික පොහොරවලට ගොවියා යොමු කළ යුත්තේ ක්‍රමානුකූලවලු. රසායනික පොහොරවලට යොමු කළා වගේ. මෙන්න කතාව. කාබනික පොහොරවලට ගොවියා යොමු කළ යුත්තේ ක්‍රමානුකූලවලු. රසායනික පොහොරවලට යොමු කළා වගේ. එහෙමද එතකොට? මොකද කාබනික පොහොර ගේනවා කාබනික පොහොර වලින් වගා කරන්න කිව්වයින් පස්සේ 1000ක් හේතු කියනවා ඒක කරන්න බැරි වෙන්න. ඒකට ක්‍රමානුකූලව තමයි හුරු කරන්න ඕනේ. එතකොට රසායනික පොහොර වලට හුරු කළෙත් එහෙමද? විදුර අබේනායකගේ දවසේ පද 4 තෝරගන්නවා වසංගතය හා මැතිවරණය දෙකකි. මේ කාරණා දෙක සමහර උනට එකකි. නාමල්ලමතිගෙන් ලස්සන අදහසකි. අප්පච්චිලාටත් එය හොඳ පාඩමකි. වසංගතය හා මැතිවරණය දෙකකි. පරිස්සමෙන් ඉන්න. අපි නැවත හෙට මුණ ගැහෙමු. ඔබට නිරෝගිමත් දවසක්. ආයුබෝවන්.